තමයි දෙවෙනි ක්ලාස් එකේ හරි ස්වාමීනි දැන් අපි එහෙනම් දැන් පටන් ගන්නවා ඔයාගේ 10 වසර පාඩම පුතේ. දැන් මට චුට්ටක් ඔයාගේ කියන තොරතුරු ටිකක් අවශ්‍ය වෙනවා සාමාන්‍යයෙන් මේ පන්ති කරගෙන යනකොට. මොකද හේතුව අපි දෙන්න අතර අවබෝධයක් තියෙනකොට තමයි පුතේ මේක කරගන්න ලේසි වෙන්නේ. හරිද? දැන් ඔයා දන්නවා පුතේ දැන් 9 වසර 10 වසර සහ 11 වසර මෙන්න මේ අවුරුදු තුනම ඉතාම වැදගත් වෙනවා අපිට සාමාන්‍යයෙන් 11 වසර විභාගයේදී ඕලෙවල් විභාගයේදී ලකුණු ගන්න. හරිද? ඉතින් ඒ නිසා දැන් ඔයා 9 වසර කොටස පහු කරලා 10 වසරට ඇවිල්ලා තියෙනවා. ඉතින් 10 වසරේදී මම උගන්වනකොට අනිවාර්යයෙන්ම 9 වසරේ 10 වසරට අවශ්‍ය 9 වසර කොටසත් මතක් කරගෙන නැත්නම් ඊට 6 7 8 දීවත් මතක් කරගෙන තමයි මේ ඉගෙනීම් කටයුත්ත කරගෙන යන්නේ. හරිද? එතකොට දැන් මම මුලින්ම කියන්න ඕනේ පුතේ දැන් මේ සිලෝන් ඔන්ලයින් බිස්නස් ස්කූල් එකේ ගණිතාචාර්යවරයා විදිහට මාව තෝරගන්නකොට ඒගොල්ලෝ මං ගැන විශේෂ සොයා බැලීමක් කරලා ඒකම හැම ගුරුවරයෙක් ගැන විශේෂ සොයා බැලීමක් කරලා ඒ සුදුසු ගුරුවරයා තෝරාගෙන ඕගොල්ලන්ට හොඳම ගුරුවරු ටික තමයි මේ වෙලාවේ තෝරලා දෙන්නේ. හරිද? ඒගොල්ලන්ට හම්බෙච්ච හොඳම ගුරුවරු. ඉතින් ඒ නිසා මම සතුටු වෙනවා පුතේ මාව මේකේ සිලෝන් ඔන්ලයින් බිස්නස් ස්කූල් එකේ ගණිතාචාර්යවරයා විදිහට තෝරාගත්තු එක ගැන. ඒකට ඔයගොල්ලන්ට සතුටු වෙන්න පුළුවන් පුතේ මේ වගේ ලංකාව පුරා වේදිච්ච ළමයි එකතු කරන විශේෂ ආයතනයක්. ඒකට මේ ඔයගොල්ලන්ට මේ අවස්ථාවක් ලබා දීලා තියෙනවා පුතේ. දැන් මේව අපි තාම මේ අවස්ථාව පළවෙනි වතාවට දැන් 10 වසර පන්තිය මම කරන්නේ. හරි ඒකට ඉතින් මේ ඔයගොල්ලන්ට ලොකු අවස්ථාවක් පුතේ මේ අවස්ථාව. හරිද? ඒ නිසා මේක හරියටම බැලන්ස් කරගෙන හරියට අපි ඉගෙනීමේ කටයුතු ටික ඉස්සරහට කරගෙන යන්න ඕනේ. හරිද? ඉතින් මට චුට්ටක් ඔයත් එක්ක කතා කරන්න ඕනේ මේක කරගෙන යන්න නම් හරි. මට පුතේ ඔයාගේ පාසල පොඩ්ඩක් දැනගන්න පුළුවන්ද? මහානාම විද්‍යාලය. මහානාම විද්‍යාලය. ඔව්. පුතේ දැන්ට ගණිතයේ ඔයාගේ ලකුණු කොහොමද කියලා මට කියන්න පුළුවන්ද? කියන්න පුතේ? හා? හරි. මට ඇහුන්නේ නැහැ. 67යි 67යි නේද? හරි. කමක් නැහැ. රයිට් අපි කරගෙන යමු මේ වැඩේ. පුතේ හරි. දැන් ඔයාගේ පළවෙනි පාඩම පරිමිතිය කියලා තියෙන්නේ. පරිමිතිය වගේ පළවෙනි පාඩම 10 වසර අච්චුපදේ දීන. දැන් මේක පරිමිති ගැන ඉගෙන ගන්නකොට අපි හරිද මුලින්ම ඔයාගේ පොතක් පැනක් ඇතිපිටේ මුලින්ම මේක අපේ මාතෘකාව ලියලා දෙන්න පරිමිතිය කියලා. හරිද? දැන් අපි right මුලින්ම ඔයා පරිමිතිය ගැන ඉගෙන ගන්නකොට පුතේ ඔයාට මතක් වෙනවා සමචතුරාශ්‍රය ගැන. හරිද? සමචතුරාශ්‍රයේ පරිමිතිය ගැන මතක් වෙන්න ඕනේ. හරිද? හරි. එතකොට සමචතුරාශ්‍රයේ පරිමිතිය ගැන කතා කරනකොට මෙතන අපි පැත්තකින් A කියලා ගත්තොත් මේ පැත්තේ ගත් A මෙතනත් A මෙතනත් A කියලා ගත්තොත් හරිද? හරි. එතකොට මේකේ පරිමිතිය උනේ කියන්නේ වටේ දිගනේ. වටේ දිග නේද? පරිමිතිය කියන්නේ වටේ දිග. right. එතකොට මේකේ පරිමිතිය කියන්නේ මුදේ වටේ දිග කියන්නේ කොහොමද වටේ දිග එන්නේ කොහොමද මුදේ මේ රූපය වටේ දිග ගන්නේ කොහොමද? මේ පැති හතරේ දිග එකතු කරලා. එතකොට පරිමිතිය අපි p අකුරෙන් හඳුන්වනවා. එතකොට වටේ දිග එනවා හතරෙන් වැඩි කරන මුදේ පැත්තක දිග. නේද? එතකොට බලන්න එහෙනම් p සමානයි පුතේ 4 වැඩි දිග පැත්තක දිග a වලින් වැඩි කරාම. එතකොට p සමානයි අපිට 4යි a කියලා එනවා. නේද? ඒක කොහොම ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා සාමාන්‍යයෙන් නේද පරිමිතිය දැන් මම හිතනවා ඔයාලට අවබෝධයක් තියෙනවා පරිමිතිය ගන්න පුළුවන් මේ වටේ දිග එකතු කරාම හරිනේ. a ධන a කියලා ගත්තොත් නේද? එතකොට මොකද වෙන්නේ?
b සමානයි මේ එකම එකතු වුණාම 4යි a කියලා එනවා. එහෙනම් b සමානයි පුතේ 4යි a කියලා එනවා. ඔන්න පරිමිතිය ආවා. සමචතුරස්‍රයේ එතකොට අපි ඔන්න පරිමිතිය හෙව්වා. right. සමචතුරස්‍රය. හොඳයි. ඉතින් අපි මේ විදිහට තල රූප කීපයක පරිමිතියන් ටික මේවා 9 වසරේ ඉගෙන ගත්ත නිසා චුට්ටක් මතක් කරගන්නත් එක මෙතන ලියනවා පුතේ. මොකද ඔයාට පුනරීක්ෂණ අභ්‍යාසයක් තියෙන මුලින්ම පරණ ඒවායි. හරි ඒ නිසා පුතේ මේක චුට්ටක් ලියාගන්න. ඉක්මනට හොඳයි. ලියාගත්තද පුතේ? හරිද? ලියාගත්ත නේද? නෑ සර් තාමයි නෑ. රැඩ් ලියන්න. ඕකේ. සර් ඉවරයි. දැන් ඉවරයි. හරිද? right. ඒතකොට සමචතුරාශ්‍රයේ පරිමිතිය කියන්නේ පැත්තක දිග 4න් වැඩි කරාම එන්නේ. right. දැන් ඔන්න මේ සමචතුරාශ්‍රයේ පැත්තක දිග පුතේ මම දෙනවා ඔයාට සමචතුරාශ්‍රයක් මේක සරල ගානක් හදාගන්න හිටියවා දන්නවද දැන් මම මතක් කරන්නේ. දැන් මෙන්න මේ වගේ සමචතුරාශ්‍රය දිනවා මේ පැත්තක දිග 5 cm. හරිද? right. එහෙනම් මේකේ පරිමිතිය කීයද පුතේ? එකපාරටම කියන්න පුළුවන් පරිමිතිය කීයද පුතේ? 4යි a කියලා ගත්තොත් 4 වරක් 5 cm නේද? එහෙනම් උත්තරය කීයද පුතේ? සෙන්ටිමීටර් 20යි. ඔව් සෙන්ටිමීටර් 20යි කියලා එනවා. හරිද? right. ඒ වගේ ගානක් සරල ගානක් හදාගන්න පුළුවන්. අපිට ওই වගේ ගානක් ආවොත් හදාගන්න පුළුවන් නේද? හරි ඒකම පුතේ මෙන්න මෙහෙම එකක් එනවා. right. අපිට මෙහෙම පරිමිතිය දෙනවා පුතේ. මේකේ පරිමිතිය දෙනවා අපිට p සමානයි 36 සෙන්ටිමීටර කියලා. අපෙන් අහනවා පැත්තක දිග. කීයද කියලා. හරි. කොහොමද අපි ඒක කරන්නේ පුතේ? පැත්තක දිග එන්නේ කොහොමද? 4ෙන් බෙදෙනවා 30යි. ඕ 36 බෙදෙනවා කියන්නේ පුතේ අපි 4ෙන් නේ. හරි 4ෙන් බෙදුවාම එනවා අපිට කියන 9යි සෙන්ටිමීටර කියලා. මේ සරල උදාහරණයක් පුතේ උතන ලියා ගන්නවද ඔයා? හරි. අපි නෝට් එක පිළිවෙලට දෙන්න ඕනද සරල වුණාට කමන්නේ උදාහරණ දෙක ලියාගෙන යමු. හරි නේද? හරි සර්. හොඳයි. right. ඔයාලට එනවා සමචතුරාශ්‍රයේ කොටසකින් ගන්න ඔය වගේ තමයි එන්න පුළුවන්. හරිද? right. මම ඊවසදී අපි ඉගෙන ගත්තා ඍජුකෝණාශ්‍රයේදී චුට්ටක් වෙනස් එකේ අපි ඍජුකෝණාශ්‍රය දැන් කතා කරමු. ඉතින් මෙන්න මේ වගේ ඍජුකෝණාශ්‍රය කියන්නේ දැන් මේ හැම කෝණයම අංශක 90ක් වෙනව නේද? මේ දිගට මේ දිග සමානයි මේ පරණට මේ පරණ සමානයි. ඒතකොට මෙතන a නම් මෙතනත් a මෙතන b නම් මෙතනත් b
එතකොට මේකේ පරිමිතිය කියන්නේ වටේ දිග ඒ කියන්නේ පුතේ පරිමිතිය කියන්නේ වටේ දිග මේ ඔක්කොම මේක එකතුවනේ මේ A ට එකතු කරනවා මේ B ඊට පස්සේ එයාට එකතු කරනවා මේ A එයාට එකතු කරනවා මේ B right එකතු කරාම පුතේ එන P සමාන A එකතු කරන්නේ මේ කියන 2A B එකතු කරන්නේ B කියන 2A B දැන් P සමානයි පුතේ මේ දෙක එකතු කරාම මේ A ට එකතු කරනවා මේ B හරිද right දැන් මේක තේරුම් ගන්න මෙන්න මේවා ඍජුකෝණාශ්‍රයක A B කියන්නේ මොකද්ද පුතේ දිගයි පරලයිනේ දිගයි පරලයි එකතු කරලා දෙකෙන් වැඩි කරා නම් ඒකේ පරිමිතිය එනවා නේද දිගයි පරලයි එකතු කරලා දෙකෙන් වැඩි කරා නම් ඒකේ පරිමිතිය එනවා උට මේ සූත්‍රය ලියාගමුද අපි ප්‍රොෆෙසර් හඳන් ලියාගන්න පුතේ හොඳයි ඉවරයි සර්. නේද right අපි දැන් මේක පොඩ්ඩයි තේරුම් ගමු පුතේ පුතේ ඔයාලට දෙනවා පරිමිතිය හරිද ඔයාලට දෙනවා ඊට පස්සේ දිග පරල හොයන්න කියලා කියනවා හරි එතකොට දැන් මේ p සමානයි 2a ධන b කියන සූත්‍රය තිබ්බහම හරිද එතකොට පරල කියන්නේ b නේ b හොයන්නේ කොහොමද පුතේ මේ පරිමිතිය මුලින්ම අපි දෙකෙන් බෙදලා දෙකෙන් දැන් මෙහෙම කරමු අපි ඔන්න දෙපැත්තම දෙකෙන් බෙදමු එතකොට මෙයාට මෙයා කැපෙනවා නේද පුතේ කැපුණාම මේ පැත්තේ තියෙන්නේ p බෙදීම 2 මේ පැත්තේ තියෙන්නේ a ධන b නේද දැන් b හොයන්න පුළුවන් මෙතන p ධන දෙක තියෙනවානේ p බෙදීම 2 එතකොට අපි මේ a මේ පැත්තට ගේනවා නේ මේ පැත්තට ගෙනා පැත්ත මාරුවම ලකුණු මාරවන්න පුතේ දිගයි පරිමිතිය දන්නලට පරල හොයන්න පුළුවන් සූත්‍රය නේද right ඒ කියන්නේ මොකද්ද පරිමිතිය දෙකෙන් බෙදලා දිග අඩු කරා නම් පරල එනවා පැහැදිලි නේද තේර නේද අපි ගණන් හදනකොට දැන් ඒක තේරුම් ගන්නවා වාට තේරුණාද මම කියපු දේ තේරුණා සර්. හොඳයි තේරුණා චුට්ට ඕන මේකත් පැත්තකින් ලියලා කියන්න පුතේ හරි ඒකම පරල හොයන්නත් පුළුවන් p සමානයි 2i a ධන b right ඒ වෙලාවට ආයෙත් මේ පැත්තම දෙකෙන් බෙදුවා එතකොට මෙයාට මෙයා කැපෙනවා පුතේ එහෙනම් p බෙදීම 1 සමානයි a ධන b right එහෙනම් අපි දැන් b a හොයන්න ඕන නම් p බෙදීම 2 ඍණ b සමානයි කියලා කියන්න පුළුවන් මේක අනිත් සූත්‍රය හරි ඔය දෙකම චුට්ටක් ලියලා තියාගන්න මම ඊගාට දෙන ගණන් වලදී ඔයාලට හදද්දී ඔක ඕන වෙයි ඇහෙන්නේ නැද්ද පුතේ මං කියනවා ඇහෙන්නේ නැද්ද ඔයාලට ඇහෙනවා සර් ඇහෙනවා. right හොඳයි සූත්‍ර දෙක ලියාගත්තද දැන් right අපි දැන් ගණන් දෙකක් හදමු පුතේ මෙන්න මේව ගානක් ලියා ගන්න ලියන්න තරුවක් දාලා ලියා ගන්න එහෙනම් මේක ලියලා ඉවරයිනේ ඉවරයි සර්. right ලියන්න මෙන්න මේව දිග සෙන්ටිමීටර් 5ක් දිග සෙන්ටිමීටර් 5ක් පළල සෙන්ටිමීටර් 4ක් වූ ඍජුකෝණාශ්‍රයක පරිමිතිය
සරල පොඩි උදාහරණ කීපයක් කරලා අපි යනවා ඉස්සරහට ඈ. පල්ල සෙන්ටිමීටර් කීයද සර්? 4 සෙන්ටිමීටර්. ඌරු ත්‍රිකෝණාශ්‍රයක පරිමිතිය. හරි පරිමිතිය සොයන්නේ ටක් ගන්න හොයන්න පුතේ. එව්වා සර්. ඒක වනේ කීයද උත්තරය ආවේ? 20 සෙන්ටිමීටර්. 20යි සෙන්ටිමීටර්. දිග 5යි නේද? පළල 4යි නේද? ඒ දෙක හරි නේද පුතේ? ඔව් සර් හරි. හරි එහෙනම් p සමානයි 2යි a දන b කියලා මම කිව්වේ නේද පුතේ? එතකොට බලන්න මෙතන 2යි මෙතන දිග 5යි නම් පළල 4යි නම් දැන් මේ දෙක එකතු කරලා දෙකෙන් වැඩි කරන්න තියෙන්නේ 5 4 9 නේ පුතේ. 9 වරක් දෙක කීයද? 18 සෙන්ටිමීටර නේද උත්තරේ? ඔව් සර් 18 සෙන්ටිමීටර්. ඔව් ඒක හදාගන්න වැරදුනා නම් ඔයාලට මොකද උනේ මෙතන එකතු 10 කියලා ගත්තද? නෑ සර් මේ සමචතුරස්‍රයක් කියලා තියෙනවා. වැහිත සමචතුරස්‍රයක් කියලා ඒකේ තව පැත්තක දිග 5යි පළල 4යි වුණාම කොහොමද ත්‍රිකෝණාශ්‍රයක් කියන එක පොළොට ගන්න. හොඳයි. අපි ඊගාව ගන්න හදමුද? හරි සර්. බලන්න පුතේ ත්‍රිකෝණාශ්‍රයක් දෙනවා අපිට. හරිද? මම උපසර හැඳලා ගන්න හදන්න. මේකේ දිග දෙනවා පුතේ 15 සෙන්ටිමීටර කියලා. පළල දෙන්නේ නැහැ. හරිද? පරිමිතිය දෙනවා අපිට මේකේ 40යි සෙන්ටිමීටර කියලා. පරිමිතිය 40යි සෙන්ටිමීටර කියලා දෙනවා. අපෙන් අහන මොකද්ද පුතේ පළල? right? පළල අහනවා. මේ b කීයද කියලා අහනවා. රූප සරහන ඇඳලා b හොයන්න පුතේ ටක් ගාලා. හරි. b කීයද පුතේ ආවේ? තාම හොයනවා සර්. හොයන්න. හරි. right. හෙව්වද? හරි. මම ඔයාලට උදව් කරන්නද? එපා සර් පොඩ්ඩයි. හොඳයි. ආසයෙන් තනියෙන් ගැටලුවක් හදලා ගොඩ යන්න නේද? හොඳයි. එහෙනම් තමයි මම ඉස්සර එහෙමයි නේද? ඒ හැමෝම ළමෙක් වැඩ කරන උනන්දු ළමෙක් එහෙම තමයි පුතේ. ඔයත් හොඳයි දක්ෂයි උනන්දුයි. අපි වෙනම් කරමු කොහොම හරි ගන්න. ඉතින් පන්තිය කීවෙනියද? සර් වෙනියා දුන්නේ නෑ සර්. ඈ?
වෙනිය දුන්නේ නැහැ. වෙනිය දුන්නේ නැහැ. හරි. අපි පුතේ ඉස්සරහට අපි මේ ඕගොල්ලන්ගේ සියලු අඩුපාඩු ටික හදාගෙන පිළිවෙලකට වේගෙත් හදාගෙන අපි වැට්ටික් කරමු නේද? ඒකට ඔයාගේ සහයෝගය උපරිමයෙන් ඕනේ. ඒ නිසා අපි දෙන වැඩ එදා දවසේ වැඩ එදා හොඳට පාඩම් කරලා ටික කරගන්නමු අපි. හරිද? 10 වසර කියන්නේ ඔයාට අලුත්ම වසරක් නේ දැන් නේද? ඉතින් මෙතනදී ඔයා 9 වසර ඉඳන් තත්ත්වයට වඩා ටිකක් එන්න විෂය කරුණු සංකීර්ණ වෙනවා. හැබැයි ඉතින් ඔච්චර සංකීර්ණ වුණත් අපි සරලව කියා දෙනවා. ඉවරයි නේද? b සමානයි සෙන්ටිමීටර් 5යි. ඕ හොඳයි නේද? මම එහෙනම් ඒක හදන්න දැන් 5 කියලා ගත්ත නේද නේද? right. සතුටුයි පුතේ. right. ඒ වගේ ගානක් එහෙම වුණොත් ඔයාලට හදාගන්න එක ප්‍රශ්නයක් නෑ නේද පුතේ? හරි. right. පුතේ දැන් ඔයාට චක්‍රය හොඳටම පුළුවන්ද? හොඳටම බෑ. හරි. කීවරක්ද බැරි? 12 සරක්. 12 සරක් බැරි නේද? අනිත් ඒවා පුළුවන්. 12 සරක් නම් පුළුවන් නේ. එක්වරක් දෙවරක් පුළුවන් 12 සරක් හදාගන්න තේරෙනවනේ නේද? හරි. මෙහෙමයි දැන් 10 වසර ළමෙක් චක්‍රයේ කවදාවත් කටපාඩම් කරන්න අවශ්‍ය නැහැ. අපි පාඩම් ගන්නෙත් නැහැ. මේ චක්‍රයේ භාවිතය තමයි වැඩිපුර තියෙන්න ඕනේ. ඔයාට ඒ කියන්නේ ගණන් හදනකොට චක්‍රය නිකන් මතක ඉන්න ඕනේ. අපිත් එහෙම ඉස්සර කටපාඩම් කරාට වැඩිය උදේ චක්‍රයේ භාවිතා කරලා ගණන් හදනකොට තමයි මේක මතකෙ ඉන්නේ. හරි. දැන් ඔයා මෙහන්න දැන් මේ ඔන්ලයින් සිලෝන් බිස්නස් ස්කූල් එකට සම්බන්ධ වෙලා ගණිතයේ විෂයටයි තාම මොනවටද ඉන්නේ? විද්‍යාවයි සිංහලයි. විද්‍යාවයි සිංහලයි. හොඳයි. පුතේ දැන් මේ අපි ඔයා දැන් විෂයන් තුනටම සම්බන්ධ වෙලා ඉන්නවා නේද? right. මේ ඔයා සිලෝන් ඔන්ලයින් බිස්නස් ස්කූල් එකේ එහෙනම් දක්ෂ අපේ දරුවෙක් නේද? එතකොට මේකත් එක්කම ඔයාගේ අනාගතයේ ඉදිරි මේ අවුරුද්ද සහ ලබන අවුරුද්ද වැඩ කටයුතු එක්ක අපිට කරන්න පුළුවන් පුතේ. මම ඔයා මොන දැන් ඔයා ලකුණු 60 ගාණක් කියන්නේ හොඳ මට්ටමක් නේද? ඔයාව ඒ සාමාර්ථකේ නියකට මට මහා දෙයක් නෙමෙයි. දැන් මට ඒකත් පේනවා පුතේ. ඔයා උනන්දුවෙන් වැටික් කරන නිසා මට අනිවාර්යම විශ්වාසයක් තියෙනවා පුතේ. ඔයාව එහෙකට ගෙනියන්න පුළුවන් කියලා. right. ඔයාගෙත් බලාපොරොත්තුවක් තියෙනව නේද එහෙම? ඔව් සර්. ඕ ඒකට ඒ සාමර්ථයක් අපි කියන්නේ සාමාන්‍ය සාමර්ථ 75ට වැඩි සාමර්ථය නෙවෙයි. අපි ලකුණු 90ට වැඩි විශිෂ්ට සාමර්ථයකට යන්න ඕනේ. මොකද නැත්නම් මේ ඔන්ලයින් ඉගෙන ගන්න එකේ තේරුම නැතිව ඔයා සාමාන්‍යයෙන් ගුරුවරයෙක් තෝරගන්නවට වඩා මේ ඔන්ලයින් එක හරහා ඔයාලට දෙවෙනියේ දක්ෂ ගුරුවරු තෝරා දෙන්න සිලෝන් ඔන්ලයින් බිස්නස් ස්කූල් එකේ අය කටයුතු කරලා තියෙන්නේ නේද පුතේ? ඒ නිසා අපි මේකේ හරියට වැඩේ කරමු. මම පුතේ අවුරුදු මම ගැනත් ඔයා හරියට ටිකක් දැනගන්න එපා. මම හිතන්නේ ආයතනය හරහා දැනගන්නත් ඇති. අද පුතේ මමත් අවුරුදු 20ක් හරියටම අවුරුදු 20ක් වගේ වෙන්න මේ වෙනකොට ඉගෙනීම් කටයුතු කරලා ළමයි පිළිබඳව හොඳ අවබෝධයකින් කටයුතු කරන්න පුතේ. ඉතින් ඒ නිසා මට ළමයිත් එක්ක කටයුතු කරනකොට ඒ ළමයාගේ උදාහරණ දෙක තුනක් හදනකොට ඒගොල්ලොත් එක්ක ගණන් හදනකොට පුතේ මට ඒගොල්ලන්ගේ තත්ත්වය තේරුම් ගැනීමේ සාමාන්‍ය හැකියාවක් තියෙනවා. ඉතින් ඒ නිසා මට දැන් ඔයා ඉන්න තත්ත්වය පිළිබඳ අවබෝධයකුත් තියෙනවා පුතේ. දැන් මේ වෙනකොටත් හරිද? ඉතින් ඒ නිසා මම හිතනවා ඔයත් එක්ක මට වැඩ කරන්න ලේසි කියලා. හරිද? ඔයාටත් මම හිතන්නේ එහෙම හිතේ ඉස්සරහට මොකද අපේ සහයෝගයෙන් මේ වැඩේ කරනකොට පුතේ අපිට පුළුවන් ඉක්මනට වගේම හොඳට මේ වැඩේ කරගන්න. හරිද? ඉතින් මම බලාපොරොත්තු වෙන ඔයාගේ මෙන්න මේ වගේ දෙයක්. ඉතින් මේ සාමාන්‍යයෙන් ළමෙක් දක්ෂ ළමෙක් බිහි වෙන්න නම් හරිද? ඒ සාමර්ථ 9ක් සහිතව දැන් ලංකාවේ ස්ථානයක් දැන් 1 2 3 වගේ ස්ථාන ගත්තු ළමයින්ගේ ඉන්ටර්විව් එහෙම බලලා තිනවද දන්නේ ඔය පත්තරවල යනවා ටීවී එක යනවා ඔය අහලා තිනවද බලලා තිනවද කියලා මම දන්නේ නැහැ. මම හිතන්නේ එහෙම බලලා ඇති. ඒ ළමයි කියන හරිද? ඒ ළමයි කියන එක කාරණාවක් පිළිබඳව ඔයාට මම මේ වෙලාවේ මතක් කරනවා. ඉතින් මම අහලා තිනවා බලලා තිනවා මම ළමයින්ටත් කියන කාරණාවක් තමයි ඒගොල්ලෝ හැමදේනම කියන්නේ. මොකද්ද ඒ කියන්නේ පුතේ? අද දවසේ කරන වැඩ ටික අද දවසේම නැවත වාරයක් බලලා ඒක Tamanට පුළුවන් කියන හැඟීමක් ඇති කරගන්න ඕනේ. ඒක මනෝවිද්‍යාත්මක සත්‍යයක් පුතේ.
ඔයගොල්ලන්ගේ මතකය තුල පැය 24ක් වගේ කාලයක් තුල තමයි ඉගෙනගත්තු දේවල් 80ක් 90ක් විතර මතක තියෙන්නේ. ඊට පස්සේ ඒක එන්න ෂෙයා වෙලා යනවා. අද නිදාගත්තට පස්සේ හැරෙනකොට තව ටිකක් අමතක වෙලා තියෙන්නේ. නේද? ඔයා ඒක දන්නව නේද? ඔයාලා අත්දැකීම් ඇතිනේ ඒක දැන් ළමයෙක් විදියට. හරි. ඒ නිසා ඔයා කරන්න පුතේ අද ඉඳලා ඉගෙන ගන්න මේ හැම ගානක්ම මේ හදන හැම ගානක්ම පුතේ අද නිදා ගන්න කලින් එකපාරක් හරිය නැවත හදන්න. හරිද? ඊට පස්සේ දවසේ පන්තියට එන්න කලින් තව එකපාරක් බලලා එන්න පුතේ. එතකොට ආයෙ නැවත පාඩම් කිරීමක් අවශ්‍ය වෙන්නේ ඕනෑම වෙලාවක තියෙන ඕනෑම විභාගයකට ඔයා සූදානම් දරුවෙක් වෙයි. පැහැදිලිද මම කියන්නේ? ඔයාට. ඔයා දැන්ටත් එහෙම කරනවද? ඔව් සර්. හොඳයි. එහෙනම් අපිට නේද? හොඳ ප්‍රතිඵලයක් දාන්න පුළුවන් වෙයි ඉස්සරහට. හොඳයි අපි දැන් එහෙනම් අපි මෙතනින් පස්සේ මේක ඊගාව කොටසට යමු. හරිද පුතේ? right. දැන් අපි සමචතුරස්‍රය ගැන කතා කරානේ. ත්‍රිකෝණාශ්‍රය ගැන කතා කරා. right. දැන් අපිට සාමාන්‍යයෙන් මේ අපි වෘත්තයක් කතා කරලා තිනවා ඊට කලින් මම පොඩ්ඩක් මේ ත්‍රිකෝණය ගැනම ඒක වැඩි ලොකු ගණන් හදන්න නෑ. ත්‍රිකෝණය සමාන්තරාශ්‍රය ට්‍රැපීසියම් ගත්තොත් මේ පාද වටේම දිගවල් හොයන්න තියෙන්නේ පුතේ නේද? right. ඒ නිසා මම මෙතනින් එහාට ලොකු වරේ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. හරිද? ත්‍රිකෝණය නම් පාද 3 එකතු කරන්න ඕනේ. සමාන්තරාශ්‍රය පාද 4 එකතු කරන්න ඕනේ නේද? ට්‍රැපීසියම් ගත්තොත් පාද 4 එකතු කරන්න ඕනේ. ඒ ටික ඔයාලට පුළුවන් නේද පුතේ? හරි ඒ ටික අපි එහෙම කරගෙන යමු. right. දැන් එහෙනම් අද අපි ටිකක් විශේෂ කාරණාවකට යන්න හදන්නේ. ඒ මොකද? වෘත්තයක පරිධිය. ඒ කියන්නේ පරිමිතිය වටේ දිග අපි පරිධිය කියලා කියනවා. හරිද පුතේ? right. right. කියන්නේ නේද අද මාතෘකාව පුතේ වෘත්තය කියලා ඊට පස්සේ වෘත්තය. ලියවද පුතේ? ලියුවා සර්. හොඳයි. right. මේ වෘත්තය හරි මම ඔයා දැන් ගණන් ඉගෙන ගන්න දරුවෙන් නිසා වෘත්තය කියන්නේ මොකක්ද කියලා මම ඔයාගෙන් අහුවොත් ඔයා මොකක්ද දෙන උත්තරේ? වෘත්තය යනු කුමක්ද? යාර ශිෂ්‍යත්ව දරුවෙක් කියනවා වගේ මෙන්න පොඩි දරුවෙක් කියනවා වගේ නැත්තේ ගණිත ඉගෙන ගන්න ළමයෙක් විදිහට වෘත්තය කියන්නේ මොකක්ද කියලා කොහොමද මට කියන්නේ? පොඩි ළමෙන් නම් කියන්නේ මොකද්ද? රවුමක්. හරිද? ඔයා කියන්නේ මොකද්ද? කියන මෙන්න ලක්ෂයක් වටා ඇඳි රේඛාව ලක්ෂයක් වටා ඇඳි රේඛාව චුට්ටක් උත්තරේට ලං වෙන පුතේ නිවැරදිව නෙවෙයි නිවැරදිවම මේක හැමදාමට මතක තියාගන්න පුතේ වෘත්තය කියන්නේ අචල ලක්ෂයකට නියදුරින් ගමන් කරන ලක්ෂයක පතය හරිද හරි මම මේක මෙහෙම කියන්නම් මෙහෙම අචල ලක්ෂයක් දැන් මෙහෙම වෘත්තය කියන්නේ මේ වගේ අචල ලක්ෂය නියදුරින් ගමන් කරන ලක්ෂයක පතය කියලා අපි කියන්නේ right එතකොට තමයි වෘත්තයක් හැදෙන්නේ මේ අචල ලක්ෂයක් අනිවාර්යයෙන් තියෙනවනේ ඊට දුරක් තියෙනවනේ ඊට පස්සේ මේ ලක්ෂයේ ගමන් මාර්ගය අපි පතේ කියලා හඳුන්වනවා අන්න ඒක තමයි වෘත්තයක් වෙන්නේ හරිද දැන් ඔයාලා දන්නවා ඇති ඔල්ලෝසුවේ තප්පර කටුව ගත්තොත් ඒ තප්පර කටුවේ එක තැනක හයි වෙලා තියෙනවා එයාගේ තුඩේ ගමන් මාර්ගය වෘත්තාකාරයි නේද හරි ඒකම ඔයා දන්නවා ෆෑන් එක ගත්තොත් ෆෑන් එක දිහා බලන්න ෆෑන් එකේ එක පැත්තක ලක්ෂයකට හයි වෙලා තියෙනවා ඊට පස්සේ තුඩේ අනිත් පැත්ත කෙලවරේ තමයි වෘත්තාකාර ගමන් මාර්ගයක් තියෙන්නේ. පැහැදිලිද? ඒ අවශ්‍යතාව ටික සම්පූර්ණ වුණාම අචල ලක්ෂ කියන එකක් තියෙන්න ඕනේ. නේද දුරක් තියෙන්න ඕනේ. අන්න වෘත්තයක් හැදෙනවා. එහෙනම් වෘත්තය කියන්නේ මොකද්ද පුතේ? අචල ලක්ෂ නියදුරින් ගමන් කරන ලක්ෂයක පත ඒක චුට්ටක් අපි ලියමු. ලියන්න මේව. අචල ලක්ෂයකට නියත දුරකින් ගමන් කරන ලක්ෂයක පතය වෘත්තය ලෙස හැඳින්වේ. හරි. දැන් මම අහන ප්‍රශ්නට උත්තර දෙන්නකෝ. ඒ අචල ලක්ෂණකින් නම් මොකක්ද අපි? right මෙන්න මේ අචල ලක්ෂණකින් නම් මොකද එතකොට අපි කේන්ද්‍රය අන්න හරි හොඳයි කේන්ද්‍රය මේ නියත දුරට කියන නම් මොකද පුතේ
අරය. හොඳයි. අරය. ආර අකුරෙන් අපි හඳුන්වන්නේ නේද පුතේ? හරි. අරය වගේ දෙගුණයක්. විශ්කම්භය විස්කම්භය. හොඳයි. විස්කම්භය. ඒක අපි D අකුරෙන් හඳුන්වනවා පුතේ. හරිද? මේ වටේ දිගට කියන නම මොකද පුතේ? මේ වටේම දිගට පරිදිය පරිදිය. හොඳයි. අපි ඒකට කියන මොකද පුතේ? පරිදිය. ඒක අපි C අකුරෙන් හඳුන්වනවා. පැහැදිලිද? right. දැන් ඔයා මේ ටික ඔක්කොම ලියාගන්න පුතේ. මේ 9 වසරේ දිගට අපි චුට්ටක් මතක් කරන්න අපි 10 වසරට යන්න ඕන නිසා. right. මේ ටික ඔක්කොම මේ රූප සරණ ඇඳලා පුතේ ටක් කරලා ලියාගන්න ඉක්මනට. සාරි හොඳයි. right. දැන් මම කියන කාරණාව ඔයා පස්සේ වෙලාවක මම හිතන්නේ මේක ඉස්කෝලේ කරලා ඇති. හරිද? ඔයා පස්සේ වෙලාවක තනියම ඉන්න වෙලාවක කරලා බලන්න. හරිද පුතේ? ඔයා මෙන්න මේ වගේ රවුන්ඩ් තුනක් අදින්න. ඒක විස්කම්බේ ලකුණු කරන්න. එක එක සයිස් වෙන්න ඕනේ. එතකොට වටේ දිග පරිධියනේ නේද? C. විස්කම්බය D. ඒවා වෙනස් වෙනවා. එතකොට පරිධිය මේක වෙනස්, මේක පරිධිය වෙනස්, මේක පරිධිය වෙනස්. හරිද? මෙහෙම ඇඳලා පුතේ ඔයා නූල් කෑල්ලක් අරගෙන මේ වටේම තියලා. හරිද? නූල් කෑල්ලක් අරගෙන වටේම තියලා ඊට පස්සේ ඒ නූල් කෑල්ල මෙතන ඉඳලා මෙතනට ගන්න, මෙතන ඉඳලා මෙතනට ගන්න, මෙතන ඉඳලා මෙතනට ගන්න. අන්න පුතේ එළුවට පස්සේ තුන් පාරක් එළුවට පස්සේ පොඩ්ඩක් ඉතුරු වෙනවා. හරිද? right. මේක වටේ දිග මෙහෙම මැනගන්න, මැනගෙන මෙතන ඉඳලා මෙතනට එලා, මෙතන ඉඳලා මෙතනට එලා, මෙතන ඉඳලා මෙතනට එලා මායන්නේ සුට්ටක් ඉතුරු වෙනවා. හරිද? right. අර වගේම තමයි මේකෙත් මේ වටේ දිග මැනලා මෙහෙම එළුවට පස්සේ පොඩ්ඩක් ඉතුරු වෙනවා. ඒ කියන්නේ අපි මේ තුනේදිම 3යි සුට්ටක් ඉතුරු වුණේ. ඒ කියන්නේ අපි මෙතන වටේ දිග මැන්න කියන්නේ පරිධියනේ මැන්නේ. විස්කම්භයේ දිගේ එළුව කියන්නේ විස්කම්භයෙන් බෙදුවා කියන එකනේ. අන්න එතකොට ලැබුණේ අපිට පුතේ හැමතිස්සෙම නියතාගයක්. තේරුණාද පුතේ? හැමතිස්සෙම නියතාගයක්. හරියට අවගොල්ලෝ මැන්නුනා ඔයාලට එන පුතේ පරිධිය කියන්නේ C, විස්කම්භය කියන්නේ D, බෙදුවම පුතේ ලැබුණේ නියතාගය අපි කියනවා 3.14ක් වගේ එකක්. නැත්නම් 7/22ක් කියලා. හරිද? එහෙම නැත්නම් අපි ඒකට විශේෂ නමක් දාගන්නවා පුතේ 5 කියලා මේ කොඩේ අකුර දාගන්නවා. හරිද? ඒ කියන්නේ ඔයාලට පේනවා දැන් මම මෙතන ලියන්න පුතේ මෙහෙම C බෙදීම D කියන්නේ 5. හරිද? C බෙදීම D කියන්නේ 5. ඒ කියන්නේ පුතේ දෙපැත්තම මම D වලින් වැඩි කරාම මේ D ට මේ D ගැපුණාම පුතේ C සමානයි 5D කියලා අපි එකක් එනවා. මෙන්න අපේ පරිධිය සම්බන්ධව වෘත්තයත් එක්ක ගන්න සූත්‍රය. පැහැදිලිද? C සමානයි 5D එන හැටි පැහැදිලිද පුතේ? පැහැදිලි සර් ඔව් 9 වසරේදී කරානේ නේද? right. දැන් ඔයා පුතේ මේ තුනම පොඩියට ඇඳලා මේ ටික ලියාගෙන පුතේ ටක් ගාලා විනාඩියක් ඇතුළත
හරි සර්. හරි. පුතේ right. දැන් අපි ලබන සතියේ ඉඳලා ඔයගලන්ට පුතේ කොහොමද ලියන එක පුතේ ගණිතයේ දෙයක් කරන්න ඕනේ. හරිද පුතේ? Taman තනියම ලිව්වට පස්සේ ඒක මතකෙ ඉන්න පුළුවන් තමයි වැඩිනේ. හැබැයි අර සිංහල වලින් ලියන දේවල් තියෙනවනේ. ඒවා මම ඉස්සරහට ඔයාලට ටියුට් විදියට ඩවුන්ලෝඩ් කරලා ඔයගලගේ සයිට් එකට දාලා තියෙනවා. ඉබ්බට පස්සේ ඔයගලන්ට තියෙන එක print out එකක් අරගෙන පන්ති වලට සූදානම් වෙලා අපි ලබසදී මේ දේ කරමු. හරිද පුතේ? right. දැන් මේ බලන්න. ඔයා දැන් මෙතන මම හොයාගත්ත C සමානයි 5D කියන සූත්‍රය. හරිද? විස්කම්භය දන්න වෙලාවට මේ වෘත්තයක වටේ දිග ගන්න තමයි මේ සූත්‍රය භාවිතා කරන්නේ. පැහැදිලිද පුතේ? හරි. දැන් බලන්න ඔයා දන්නවා C සමානයි අපි මෙහෙම ගමු D කියන්නේ විස්කම්භයනේ. විස්කම්භය අර වගේ දෙකුණ දෙකයි ආරනේ. ඔයා ඒක දන්නවද? විස්කම්භය කියන්නේ අර වගේ දෙකුණක්. හරිනේ පුතේ? හෙලෝ ඇහෙනවද? ඇහෙනවා සර්. හරි. දැන් එහෙනම් D කියන්නේ 2R නම් ඔයාලට පුළුවන් මෙතන C සමානයි 5 D වෙනකොට දානවා 2R. හරිද? දැන් මම ඔයාලට වෙනවා C සමානයි 2 ඉස්සරහින් ලියුවාම 5R කියලා සූත්‍රයක් එනවා. ඔන්න C සමානයි 2πR ඔයාලට හොරු සූත්‍රය ඔයා දන්න සූත්‍රය ඔයා ගණන් හදලා තියෙන සූත්‍රය ඔන්න ආවා අපි. ගොඩනගන හැටි තමයි මම මේ කියා දුන්නේ. හරිද? right. එහෙනම් මේ සූත්‍රය ලියාගෙන පුතේ දැන් ඔයාලට පුතේ දැන් ඕනම ප්‍රශ්නයක් මම අහන්න පුළුවන් මොන හරි ගැටලුවක් තියෙනවා නම් මොකද හේතුව ඔයා දැන් කතා කරගෙන එක මෙතන පන්තියේ බාධාවක් නෙමෙයි ඔයා මයික් එක හැමතිස්සෙම ඔන් එකේ තියන මම ඕන දෙයක් අහන්න ඕන දෙයක් කතා කරන්න ප්‍රශ්නයක් නෑ හරිද? හරි සර්. ඔව් right. දැන් ඔයා දන්න සූත්‍ර දෙකක් තියෙනවා C සමානයි 5D C සමානයි 2πr. හරිද? මම මේ දෙකෙන් ගණන් දෙකක් දෙනවා දැන් ඔයාට ඈ. right. පළවෙනි ගාන ලියන්න විස්කම්භය සෙන්ටිමීටර් 7ක් වන වෘත්තයක පරිධිය සොයන්න. හරි. ඔයා හොඳට මතක තියාගන්න පුතේ අපි මේ තල රූප සම්බන්ධව ඝනවස්තු සම්බන්ධව කරන පාඩමකට කියනවා මිනිතය කියලා. හරිද? ගණිතයේදී අපි මිනිතය කොටස ලෙස ඒක තමයි හඳුන්වන්නේ. එතකොට මේ මිනිතයේදී පුතේ ගාණක් හදන්න කලින් අනිවාර්යයෙන් මේ ගාණට අදාළ රූප සටහන කටුවට හරි ඇඳ ගන්න ඕනේ පොතේ. තේරුණාද? ඒක ඔයාලා දැන් මම කියපු ගාණ හදන්න කලින් ඔයා රූප සටහනක් ඇඳලා ඒක මෙන්න මෙහෙම කරලා විස්කම්භය ලකුණු කරන්න 7 cm කියලා. දැන් ඊට පස්සේ ගාණ හදන්න. එතකොට ඔයාට වරදින්නේ නැහැ පැටලෙන්නේ නැත. හරි. ඔයා හදන්න ඔයා හදන අතර මාත් හදනවා ඔයාගේ උත්තරේ මගේ උත්තරෙත් එක හරිද බලන්න. හරිද පුතේ?
අපි මෙතනදී භාවිත කරන සූත්‍රය c සමානයි 5d. 5 කියන්නේ 7න් 22, d කියන්නේ 7. නේද? මේ 7ට මේ 7 කැපෙනවා පුතේ. ඒතර උත්තරේ 22යි. ඒකගේ අනිවාර්යෙන් දාන්න සෙන්ටිමීටර් කියලා. මේක අවද පුතේ? ආව සර්. හොඳයි. right. ඊළඟ ගාන අරය සෙන්ටිමීටර් 7ක් වූ වෘත්තයක පරිධිය සොයන්න. සර් 7ක්ද 4ද? 7 7 රූප සරණ හදලා මෙන්න මේක ලකුණු කරගන්න 7 සෙන්ටිමීටර්. දාන සූත්‍රය බලන්න මම හදනවා උත්තරේ බලන්න. c සමානයි 25r කියන සූත්‍රෙ පුතේ දාන්න ඔයා. හරිද? එතකොට 2 වැඩි කිරීම 5 කියන්නේ 7න් 22 භාගිතා කරන්න. r කියන්නේ පුතේ මෙතන 7යි. නේද? එතකොට මේ 4 මේ 7 කැපෙනවා පුතේ 2 22ක් කියන්නේ 44යි සෙන්ටිමීටර්. ආවද? ආව සර්. අපි දුආව නේද? හොඳයි. right. ඒ වගේ ගානක් දුන්නොත් ඔයාලට හදාගන්න පුළුවන්. ගැටලුවක් නැහැ. එහෙමද? right. දැන් මම එහෙනම් ඔයාලට ගානක් දෙනවා මෙන්න මෙහෙම. ලියන්න පුතේ. right. ලියන්න පරිධිය සෙන්ටිමීටර් 88ක් වූ පරිධිය සෙන්ටිමීටර් 88ක් වූ වෘත්තයක අරය සොයන්න. තනියම දන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. අපි උත්තරේ බලමු නේද මේකෙදී.
හැදුවද පුතේ? සර් ඒක තේරෙන්නේ. හොඳයි. right. අපි හදමු එහෙනම්. මෙන්න වෘත්තය මෙන්න අරය. අපි අරය දන්නේ R. මේකේ C සමානයි 88 සෙන්ටිමීටර කියලා තියෙනවනේ නේද? මේ දත්තෙන් ටික නේද මම දුන්නේ? ඔව්. හරිද? හරි සර්. හරි. ඔයා දන්නවා සූත්‍රයේ C සමානයි අපි 2πr භාවිතා කරනවා දැන්. හරිද? right. C කියන්නේ පුතේ 88යි. දන්න දේවල් ටික ආදේශ කරන්නේ. දෙක වැඩි කියන ඒවා 5 කියන්නේ කීයද? 7න් 22යි. හරි. දැන් මෙතනදී අපි කරන්න ඕනේ දැන් මෙතනට ඔයාලට තේරුණාද පුතේ දැන්? තේරුණා සර්. ඔව්. දැන් අපි මෙතනදී කරන්න ඕනේ පුතේ මේ R වල අගේ වන්නේ ඕන නිසා R තනි කරගන්න ඕනේ. R තනි කරගන්න නම් මෙතන මේ පැත්තේ තියෙන දැන් මම මෙතන නැවත ලියන්නම්. දෙක වැඩි 22 යට 7 තියෙනවා. මෙතන R තියෙනවා පුතේ. මේ 7 අයින් කරන්න 7න් වැඩි කරනවා දෙපැත්තම. හරිද? වැඩි කරා. 22 අයින් කරන්න දෙපැත්තම 22න් බෙදුවා. බෙදුවා 22න්. මේ දෙක අයින් කරන්න දෙකෙන් බෙදුවා. මේ පැත්තට බෙදුවා දෙකකින්. හරිද? තේරුණාද? තේරුණා සර්. හොඳයි. දැන් බලන්න මේ දෙකට දෙක කැපෙනවා. මේ 7ට මේ 7 කැපෙනවා. මේ 22ට මේ 22 කැපෙනවා. මේ පැත්තේ ඉතුරු පුතේ R විතරයි අපිට. පැහැදිලි නේද? පැහැදිලි සර්. හරි. ඔන්න R විතරයි ඉතුරුනේ දැන් අපිට. හොඳේ? right. දැන් මෙතන බලන්න සුළු කරනකොට දෙකෙන් බෙදුවාම මෙතන 44යි 22 ඒවා හරියටම 2යි. දෙවරක් 7 14යි සෙන්ටිමීටර කියලා එනවා. නාර් කියන්නේ මොකද්ද පුතේ? 14යි සෙන්ටිමීටර. දැන් පැහැදිලිද? පැහැදිලි සර්. හොඳයි. හදාගන්න පිටු එහෙනම් දැන් ගාලා ක්‍රමයට. ඉවරයි සර්. හොඳයි ඉවරයි. right අපි තව ගානක් ලියමු එහෙනම්. කියන්න පුතේ. ලියන්න පරිධිය සෙන්ටිමීටර් 176ක් වූ වෘත්තයක විස්කම්භය සොයන්න. විස්කම්භය සොයන්න. හරි. කරන්න බලන්න පිටු. තනියම කරන්න දැන් උත්සාහ ගන්න පුළුවන් ඔයාලට. වත් එකම හදනවා. ID දාන්න පුළුවන්.
මම 5D දානවා 25 දැම්මත් හරි හොඳේ ඊට පස්සේ ආවේ ඊට දාට ආවේ පැටලුණාද ඈ 56 ඔව් හොඳයි මේ 8 වරක් 56 කියලා උත්තරේ දෙන්න හොඳයි right ඔයා වැඩි අල්ලගත්තේ නැහැ නේද පුතේ හොඳයි මේ වගේ ගණන් පුතේ 9 වසරේදී අපි කරා මතකයිද මතකයි සර් ඔව් ඒ නිසා දැන් ඔයාලට දැන් 9 වසරේ අමතක වෙලා ටික තිබ්බ ටික තමයි දැන් මම මතක් කරලා දුන්නේ හරිද right එහෙනම් මම දැන් යන්නේ පුතේ 10 වසරට දැනුයි යන්නේ හරිද මොකද මට ওই ටික නැතුව 10 වසරේදී කරන්න බැරි නිසා තමයි මම ඕක මතක් කරගෙන ආවේ හරිද right දැන් එහෙනම් අපි ලියනවා මාතෘකාවක් පුතේ ලියන්න කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය right හරි බෙද දැන් මම ඔයාගෙන් අහුව කේන්ද්‍රික ඛණ්ඩය කියන්නේ මොකක්ද කියලා මතකයිද දන්නවද right මම ඒකත් කියන්නම් ඕනේ නේද පුතේ මෙහෙම වෘත්තයක් තියෙනවා නම් හරිද එතකොට මේ වෘත්තයේ පුතේ මෙන්න මේ පරිධියෙන් කොටසක් ගත්තාම අපි කියනවා ඒකට චාප ටිකක් කියලා චාපයක් කියලා නේද පුතේ හරි මේ කොටසක් ගත්තාම අපි කියනවා මොකද ඒකට චාප කොටසක් කියලා නේද පුතේ ඔව් සර් හරි එතකොට මේ චාප කොටසේ මේ කෙරවල මෙතනට යා කරලා මේ කෙරවල මෙතනට යා කරාම මෙන්න මේ වගේ කොටසකට අපි කියනවා මොකද්ද මේ කෝණෙකුත් තියෙනවා මෙතන එන මෙන්න මේ වගේ කොටසකට අපි කියනවා මොකද්ද පුතේ කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා හරිද එහෙනම් මේක අපි කොහොමද කියන්නේ කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ මොකද්ද අරයන් දෙකකින් සහ වෘත්ත ඡාපයකින් වටෝපදේශය තේරුණාද අරයන් දෙකකින් සහ වෘත්ත ඡාපයකින් වටෝපදේශයට අපි කියනවා මොකද්ද කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා ලියාගෙන පුතේ ඒක වෙන්න එහෙම ලියන්න අරයන් දෙකකින් සහ වෘත්ත ඡාපයකින් වටෝපදේශ කේන්ද්‍රික ඛණ්ඩය ලෙස හැඳින්වේ අරයන් දෙකකින් හා වෘත්ත ඡාපයේ වටෝපදේශ කේන්ද්‍රික ඛණ්ඩයක් ලෙස හැඳින්වේ හරි පැටිය දැන් මේ රූප සටහන ඇඳලා මේක ලියා ගන්න හරිද හරි සර් හරි right දැන් කේන්ද්‍රික ඛණ්ඩය හඳුනා ගත්තට පස්සේ මේ අපිට කේන්ද්‍රික ඛණ්ඩයක දිග බල්ල හොයන්න කලින් වෘත්ත ඡාපයක දිග බල්ල හොයාගන්න බෑ මොකද කේන්ද්‍රික ඛණ්ඩ දෙක ඊට පස්සේ එකතු කරන්න කියන දැන් මේකෙන් තේරෙනව නේද අරයන් දෙක කියන්නේ වෘත්ත ඡාපයක කියන වටවෙච්ච ප්‍රදේශයක් තමයි කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ එතන වෘත්ත ඡාපයක දිග හොයාගන්න එක තමයි ටිකක් අමාරු අරයන් දෙක එකතු කරන්න පුළුවන් කරා ඒ නිසා ලියන්න අනුමාත්‍රකාවක් වෘත්ත ඡාපයක දිග
හරි සර්. පුතේ මේ වෘත්ත ජාපයේ පරිමිතිය නේද වටේ දිග පරිමිතිය කිව්වා අපි පරිමිතිය 2πr කියලා දන්නවනේ. දැන් ඉගෙන ගත්තා නේද පුතේ? හරි. එතකොට මම ගත්තොත් මේ වෘත්තෙන් හරියටම භාගයක්. මේ වෘත්ත ජාපයෙන් හරියටම භාගයක් ගත්තොත් මෙතන ඉඳලා මෙන්න මෙතනට දිග කොච්චරද? මෙතන A කියලා දාන්න මෙතන B කියන්නම්. AB දිග කොච්චරද? මොකද වෙන්න ඕනේ පුතේ? මේ සම්පූර්ණ වෘත්තයෙන් කොච්චරද හරියටම? හරියටම කොච්චරද? භාගයක් නේද? ඔව් සර්. භාගයක්. ඔව්. එහෙනම් සම්පූර්ණ වෘත්තය පුතේ 2πr ඒකෙන් භාගයක්. අපි භාගයක් හොයන්න නම් දෙකෙන් දෙකෙන් වැඩි කරන්නේ. දැන් එකෙන් දෙකෙන් බෙදනවා කියන්නේ දෙකෙන් දෙකෙන් වැඩි කරනවා කියන එක මතකයි. ඔයා දන්නවනේ ඒක නේද? ඔව් සර්. ඔව් හොඳයි. දැන් පුතේ මම එහෙනම් AB දිග මේ භාග වෙනකොට මම මෙන්න මෙහෙම වැඩක් කරනවා පොඩ්ඩක් බලන්න. මේ භාගයට පුතේ තුල්්‍ය භාගයක් ලියනවා. තුල්්‍ය භාගය ලියනකොට මොකද කරන්න ඕනේ? හරය සහ ලාභය එකම සංඛ්‍යාව වැඩි කරන්න බෑ. පුතේ මම මෙතන 90ෙන් වැඩි කරනවා. දැන් අපි මෙතන 180ෙන් වැඩි කරනවා. මෙතනත් 180ෙන් වැඩි කරනවා. හරිද? වැඩි කරාම උත්තර එනවා පුතේ 180 360යි. එතකොට එකක් 180 180 නේද පුතේ? දැන් භාග වලට මෙන්න මේක ලියන්න පුළුවන් මට තුල්්‍ය භාගනේ නේද? පැහැදිලිද? පැහැදිලි. දැන් මම මේ භාග වලට ලියන 360න් 180 වැඩි කිරීම 2πr කියලා ලියනවා. මෙන්න පුතේ AB ජාපයේ දිගට අපි ගන්න කොටස. හරි. ඇයි මම මේ 180 මෙතන හදාගත්තේ? අන්න ඒකයි දැන් ඔයාලට දෙන ගැටලුව. පුතේ මම මෙතන 180 හදාගත්තේ මෙන්න මේ කෝණය 180 නිසා. එතකොට අපිට ලේසි ඉස්සරහට ඉගෙන ගන්න. පැහැදිලිද? පැහැදිලි සර්. පැහැදිලි නේ. හරි. එහෙනම් මම දැන් මෙන්න මෙහෙම කෑල්ලක් ගන්නොත්. මෙන්න මේ ජාප කොටසේ දිගට ඔයාලා මොකද්ද කියන්න පුළුවන් උත්තරේ? AB දිගට උත්තරේ මොකද්ද කියන්න පුළුවන්? වෘත්තයකින් හතරෙන් ගන්න උදන් දෙන්නේ. ඔව් සර්. එබද? ඔව් සර්. ඔව්. එතකොට එහෙනම් මොකද්ද කියන්න පුළුවන් ඔයාලට? 180 ඈ? 180න් 90 තුල්්‍ය භාගයක් කරා. නෑ දැන් මෙතන ගත්ත හැටි අපි බලමු. මෙතන මේ 360න් 180යි කියලා ගත්තේ මේ ලක්ෂ වලට සම්පූර්ණ කෝණ. මෙතන ලක්ෂ වලට සම්පූර්ණ කෝණ 360ම තමයි. දැන් මම මෙතන මෙහෙම මේ මුලින්ම මේ කලින් වගේම කියා දෙන්නකෝ ඊළඟ වලට තව අදහසක් තියෙන්නේ. පුතේ වෘත්තෙන් හතරෙන් එකක් නෙමෙයි කියන්නේ 2πr වලින් හතරෙන් එකක් නේ. රයිට්. එතකොට මම මෙන්න මෙහෙම කියනවා. මේ හතරෙන් එකකට තුල්්‍ය භාගයක් ලියනවා. හතරෙන් තුල්්‍ය භාගයක් ලියනකොට පුතේ අග යට ලක්ෂයක් කොට කෝණ නිසා 360 ගන්න නම් මේක 90න් වැඩි කරනවා. උඩත් 90න් වැඩි කරනවා. එතකොට පුතේ යට 360 වෙනවා උඩ 90 වෙනවා. එහෙනම් හතරෙන් එකකට යන්න පුළුවන් 360න් 90 වැඩි කිරීම 2πr කියලා. AB දිග. පැහැදිලි නේද? right. එතකොට බලන්න මෙතනනේ 90 තියෙන්නේ. ඒ නිසා තමයි අපි එහෙනම් කිව්වේ 360න් 90 වැඩි කිරීම 2πr කියලා. හරිද? හරිද පුතේ? හරි සර්. right. තේරුණා නේද මේ තුනම පොඩ්ඩක් ලියා ගන්න පොඩ්ඩක්. ලස්සනට ලියා ගන්න තුනම.
Hello. මම ක්ලාස් එක මොනවද හිතේ කොල්ලගෙන. හිත මම කදිට කොල්ලගෙන. මම ක්ලාස් එකේ ඉන්න පස්සේ කොල්ලගෙන. හොඳයි. ඉවරද පුතේ? ඉවරයි. හොඳයි. දැන් මම ඔයාලට තමයි දෙන්නේ අභියෝගය. ආසයින අභියෝග වල නේද? ඔන්නෝනේ. දැන් මම රූප සටහනක් දානවා. ඒකේ චාප් දිගේ දිග ඔයා තනියම ලියන්න ඕනේ. හරි. කොහොමද ලියන්නේ? AB චාප දිග. කොහොමද ලියන්නේ පුතේ? අපි 360න් ගමු. 360න් අංශයෙන් මෙතන දෙන්න ඕනේ ලියන්නේ නේද පුතේ? කීයද? 60 වැඩි කිරීම 25 දැන් පැහැදිලිද පුතේ ලියන ක්‍රමේ? පැහැදිලි. ඔව් නේ. රයිට්. අපි තව චාප කොටසක් ගමු. රයිට්. මෙතන මේ වීදික ඔයා තනියෙන් ලියන්න දැන්. Hello. Dia nak pulang mana kalau pergi. Lihat. Gas ke. Ada ke dalam. Oh, mana kita berada di sini mana? Ada betul ni buat eh? Power answer. ලියුවනේ හරි. කීයද ආවේ? මෙහෙම දාවේ බලන්න. 360න් කියන්න 120. 120 වැඩි කිරීම 25 හරි හොඳයි. right. දැන් ඔයාලට අවබෝධයක් තියෙනවා මුදේ. right. අපි දැන් ඕනම ඡාප කොටසක ටිකක් ගන්න දැන් ඔයාලට ලියන්න පුළුවන් නේද මේ විදිහට ගත්තාම? ඕනේ දන්නවනේ ලියන්න පුළුවන් නේද? right. ලියන්න පුතේ එහෙනම් මෙන්න මෙහෙම එකක්. මාතෘකාවක් ලියන්න කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය කියලා නැවතත් අනුමාතෘකාවක් විදිහට ලියන්න කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය. හරි සර්. මේකේ පරිමිතිය දැන් ඔයාලට තනියෙන් කියන්න පුළුවන්. ඡාප කොටසේ දිග කීයද පුතේ? ඡාප කොටසේ දිග කීයද? 360න් කියන්න 180. ඈ 180. 180 වැඩි කිරීම 25r ඈ ඊට මේ මෙතන ඉඳලා මෙතන දිගනේ ඊට අමතරව මේ අරයයි එකතු වෙනවා r එකතු වුණාම කීයද 2යි පැහැදිලිද
ඈ පැහැදිලි හරි ඒක ලියපු ඔයා මේකත් ලියනවා තනියම මෙතන 90 මෙතන r මෙතනත් r හරිද ඒක ලියා ගන්න ඔයා මෙන්න මේකත් තනියම ලියනවා මෙතන 60යි මෙතන r මෙතන r හරිද ඒක ලියාගත්ත ඔයා මෙන්න මේකත් ලියනවා මෙතන r මෙතන r මේ හතරෙම ලියන්න බලන්න දැන් පොඩි වෙලාවක් අරගෙන ඉතින් ඔයාලට ඕන දේ මම අහන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ සර් ඉවරයි. ඉවරයි හොඳයි මම ලියනකොට ඔයා හරියද කියලා බලන්න පුතේ මේකේ අපිට කියන්න පුළුවන් p සමානයි 360න් 90 වැඩි කිරීම 25r ධන 2r හරිද හරිද? හරි මේක ඔයා කියන්නේ නම් සමානයි 360 25r එච්චරද? ධන 2r හොඳයි එහෙනම් මේකත් කියන්න බැටියෝ දැන් p සමානයි 360න් 250 ගුණ කිරීම 25r ධන r 2r ධන 2r හරි right ඔයා හොඳයි පුතේ ඒවා දක්ෂ දරුවෙක් මම මෙතන ඔයා වරද්දයි කියලා හිතුවා ඔයා වැරද්දුවේ නෑ 270 කියන මේ කෝණය ලොකු කෝණය ඔයා ගත්ත හරියට නේද හොඳයි පැහැදිලි right දැන් මම බෝඩ් එකේ ගණන් ටිකක් දානවා හරි ඉතින් මම දැන් මෙන්න මෙහෙම right මෙන්න මේකේ පරිමිතිය අහනවා දැන් මම ඔයාගේ මම හිතන්නේ ඔයාලට පුළුවන් කරන්න මට උත්තර දෙන්න
හරිද පුතේ? හොඳයි. ඔයා උත්සාහ කරනවා මාත් උත්සාහ කරන්න දෙන්න. උත්තර කාවද? සාමාන්‍යයි සර්. හොඳයි. මම පුතේ හැමතිස්සෙම මගේ සාමාන්‍ය පන්ති වල වගේම හැමතිස්සෙම ළමයා ලව්වා උත්තරේ ගන්න හැමතිස්සෙම උත්සාහ කරනවා. මොකද ළමයා තමයි උත්සාහ කරන්නේ. ළමයාලා විභාගෙට ලියන්නේ නේද? ඔයාලා විභාගෙට ලියන්නේ. ඒ නිසා ඔයා තමයි මේ ගණන් හදන්න හුරු වෙන්න ඕනේ. මට පැය දෙකම ගණන් හදන්න පුළුවන්. ඒ වුණාට මම ඕගොල්ලෝ ලව්ව මේක කරවන්න උත්සාහ කරන්නේ. මොකද ඕගොල්ලන්ගේ පැට්‍රිකලි තමයි වැදගත් ගණන් හදන්න පුරුදු වෙන එක. අද ඒකම පුතේ අද හදන හැම ගානම ගෙදර ගිහලා එකපාරක් අනිවාර්යයෙන්ම හදන්න ඕනේ. තේරුණාද? හරි. ඒ නිසා අපි ඔයා විශ්වාසයෙන් වැටික් කරනකොට මම ඔයාට කියන විදිහට වැටික් කරනකොට අනිවාර්යයෙන්ම ඔයා උසස්ම සාමාර්ථයකට විශිෂ්ට සාමාර්ථයකට යන එක ෂුවර්. හරි. ඒ නිසා මයිත් එක්ක මේ විදිහට වැටික් කරමු අපි ඉස්සරහට. චුට්ටක් උත්තරේට වෙලා යන වැඩි නිසා අපි කරමුද? ආ සර්. හොඳයි. ආවේ නේද උත්තරය? සාමාන්‍යයි සර්. හරි හොඳයි. පළවෙනි කාරණේ මුනේ බලන්න මෙතන. මේකේ පරිමිතියේ p සමානයි. ඔයා මුලින්ම සූත්‍රය ලියන්න. සූත්‍රය දන්නවනේ මට උදව් කරන්න. 360න් 180 වැඩි කිරීම 25R 2πr එකතු කිරීම 14 ඔව් 2r කියලා අපි දැන් දාගමු. හරි. දැන් බලමු පුතේ එහෙනම් මෙතන 360න් 180 වැඩි කිරීම 2 වැඩි කිරීම 5 කියන්නේ 7න් 22 වැඩි කිරීම r කීයද පුතේ? 7යි නේද? එකතු කිරීම දෙවරක් 7. හරිද? දැන් ඔන්න බලමු. මේ 7ට මේ 7 කපමු අපි. හරිද? right. ඒකම 180 300ට 2යි. මේ දෙකට මේ දෙක කපමු. දැන් මෙතන ඉතුරුනේ 22 විතරයිනේ. දෙවරක් 7 කියනකොට 14යි. හරිද? හරි සර්. දැන් මේ දෙක එකතු වුණාම 6යි 3යි 2යි 1යි 3යි. සෙන්ටිමීටර කියනකොට 36 කියලා උත්තරේ එනවා. දැන් පැහැදිලිද මේ වගේ ගණන් හදන්න හැටි? පැහැදිලි සර්. ලියාගන්න පිට වෙනවා. හරි. මම මේ අතර ඔයාලට ගානක් දාලා තියෙනවා පුතේ තව. ඔය ගාන තනියම හදලා දෙන්න ඊගාව ගානේ. මේක මකන්නද? මකන්න සර්. හරි. මම ඔයාලට තව පිට කෝල් එකක් කරන කාසියක්.
එබදේ හරි සර් ඉවරයි. ඊදා උත්තරේ සෙන්ටිමීටර් 25යි. 25යිද බලමු අපි නේද පුතේ 25 වෙන්නේ නෑනේ කොහොමද උත්තරේ මෙතන 14යි මෙතන 14යි ඒ දෙක එකතු වුණාම 28ක් වුණානේ ඔයා ඒක එකතු කරේ නැද්ද රයිට් බලමු කරන්නේ කොහොමද කියලා පුතේ පරිමිතිය හොයන්නේ 390 හරිද වැඩි මට උත්තර උදව් කරන්න 2.r දෙකයි r ඔක හරිද හරි සර්. හරි එහෙනම් බලන්න සුළු කරලා 390 වැඩි කිරීම 2 වැඩි කිරීම පුතේ 7 22 වැඩි කිරීම r කියන 14යි නේද දාන දෙවරක් 14 ඔහොම ලිව්වද ඔයා ඔව් සර්. ඔහොම ලිව්වා හරි දැන් ඔයා කප එහෙනම් සුළු කරනකොට තමයි වැරදිලා තියෙන්නේ පුතේ 90 මෙතන හරියටම 4යි නේද ඒක ලිව්වද ඔව් සර් ලිව්වා. 7 මෙතන 2යි නේද ඒක ලිව්වද ඔව් සර්. මේ දෙකට මේ දෙක කැපුණාම 2යි මේ දෙකට මේ දෙක කැපුණාම මෙතන ඉතුරුනා 22ක් හරිනේ රයිට් මේ දෙක වැඩි කරාම 28යි 14 වෙනවා 28යි දැන් මේ දෙක එකතු වෙනවා මේ දෙක එකතු වුණාම 10න් බිඳු 1ක් ඉතුරුයි මෙතන 2යි 3යි 2යි 5යි සෙන්ටිමීටර කීයද 56 ඔයාලට වගේ දෙගුණයක් වැඩි වුණා නේ හරි නේද ඔව් හරි සර්. තේරුණාද ක්‍රමේ තේරුණා සර්. හරි වෙනත් කාර්යයක් කරමු කෝණය 60යි අරය 21යි මේකේ පරිමිතිය ඕනේ වටේ දිග ඕනේ දැන් බලමු දෙන උත්තරේ පාසල් ගොඩයි. කියනද ඔයා සර් විනාඩි හොඳයි එහෙනම් මම ඔයාගේ උත්තරේ බලාපොරොත්තු වෙමින් ඉන්නවා ගානක් තනියම හදලා උත්තරේ ගන්න එක තමයි සතුටුම වැඩේ නේද එහෙම උත්සාහ කරනවා දරුවෙක්ව හරි ලේසි අපිට ජයග්‍රහණය කරවන්න
ඈ සෙන්ටිමීටර් 64යි. 64 කියලා බලමු පුතේ. මට උදව් කරන්න. මේක p සමානයි කියලා පුතේ 360න් 60 නේද? 60. වැඩි කිරීම 25r ධන 2r නේද? right. දැන් බලන්න මෙතන 360න් 60 වැඩි කිරීම 2 5 ගැන කිව්වේ 22 7 r කීයද 21යි නේ? ධන දෙවරක් 21. ඔය ටික හරියද? ඔහොම මම ලිව්වද ඔයා? ඔව් සර් ලිව්වා. 60 මේ බිඳුවට මේ බිඳුව කැපෙනවා 6 ඒවා 1යි 6 ඒවා 6යි. හරිද? හරි සර්. මේ දෙකෙන් බෙදුනහම මෙතන 3යි. හරිද? හරි සර්. 7 ඒවා 21ට 3යි. මේ තුනට මේ තුන කැපෙනවා. කැපුණාම පුතේ මෙතන දිනනවා 22. මේ දෙක වැඩි කරාම කීයද දෙන්නේ පුතේ? 2යි 4යි. එතකොට උත්තරය 64 සෙන්ටිමීටර්. හොඳයි. හොඳයි. හරියටම උත්තරේ එතකොට ඔයා කිව්ව නේද පුතේ? පැහැදිලිද? right. දැන් එහෙනම් ඔයාලට මේ වගේ ගාණක් හදාගන්න එක ප්‍රශ්නයක් නෑ කියලා හිතනවා. හරි. දැන් ඔය වගේ ගණන් විතරක් නෙමෙයි පුතේ අපිට තියෙන්නේ. තවත් ඔයිට එහා ගිය ගණන් තියෙනවා. හරිද? සමහර වෙලාවල් තියෙනවා අපිට පුතේ පරිමිතිය දීලා අරයක් දීලා කෝණේ හොයන්න කියනවා. පරිමිතිය දීලා අරයක් දීලා කෝණේ හොයන්නයි කියලා කියනවා. හරිද? අද දවස් තුල අපි ඒ වගේ එක ගාණක් හදමු. right වර්ග ගොඩක් තියෙනවා. ඔයාගේ අච්චුපත පුතේ ඔයාලට අච්චුපතක් තියෙනවද? අච්චුපතක් තියෙනවා සර්. 10 වසරකක් තියෙනවා නේද? හරි එහෙනම් මම මේක ඩවුන්ලෝඩ් කරලා ඔයාලට එවන්න ඕනේ. නම් චුට්ටක් ඒ ගාන හදන්න කලින් පොඩ්ඩක් අපි කතා කරමු. හරි. 10 වසර අච්චුපතක් තියෙනව නේද? දැන් ඔයාලට ඒක නිසා ප්‍රශ්නයක් නැහැ. දැන් මම ලබන සතියේ ඉඳලා පුතේ මීට වැඩි ටිකක් අපි තාක්ෂණය දියුණු ක්‍රම භාවිතා කරන ඕගොල්ලන්ට තවත් දැන් මූලිකම ඕගොල්ලන්ට දැන් ලොග්ගෙන වෙලා මට චුට්ටි ප්‍රශ්නයක් උනේ. ඔක්කොම ටික හරියට හදාගෙන මීටත් වඩා දියුණු තාක්ෂණික ක්‍රම භාවිතා කරලා අපි ලබන සතියේ ඉඳලා ඔයගොල්ලන්ගේ පන්තිය කරන්න. ඒක පුතේ ලබන සතියේ ඉඳලා ඔයාලට මම උත්සාහ කරනවා ටියුට් අප්ලෝඩ් කරන්න. ඒකට ඔයාලට ඒ ටියුට් ලබා ගන්නත් පුළුවන් වෙනවා පුතේ. ඒකට මේක තව ටිකක් විධිමත් වෙනවා. හරිද? right. ඔයාලට මොන හරි මයින් අහන්න තියෙනවද? නෑ සර්. මොන හරි ඉතින් අහන්න ඕනේ නේද? මොන හරි ප්‍රශ්න තියෙනේවා නේද? දැන් මේ ගණන් හදනකොට මොන හරි ප්‍රශ්නයක් ආවත් ඔයා මයින් අහනවා. ඔයාගම ඉස්කෝලේ ගිහුම් මොකද්ද පුතේ? මට ඉස්සෙල්ලා ඇහුන්නේ හරියට. මහානාම. මහානාම. කොළඹ මහානාම නේද? ඔව් සර්. ඔව් හරි. දැන් දැනට මේ වෙනකොට මම කරපු දේවල් ටික ඔයාලට හොඳට පුළුවන් වුණාද? තේරුණාද? ඔව් සර් තේරුණා. ගණිතය 10 වසර කොටස් ඊට කලින් ඉගෙනගෙන තියෙනවද ඔයා? නෑ සර්. නෑ අදමයි ඉගෙන ගත්තේ නේ. එහෙනම් ඔයාලට තේරෙනවා කියන්නේ ඔයාලට එහෙනම් මේකෙදී හොඳ ගමනක් යන්න පුළුවන්. ඔයා උසස් පෙළ කරන්න බලාපොරොත්තුවක් දැන්ට එහෙම හිතලා තියෙනවද මොනවා හරි? ඒ කියන්නේ සාමාන්‍ය පෙළ පාස් වුණාට පස්සේ උසස් පෙළ මොනවද කරන්න කියලා හිතලා තියෙනවද? දැන් පොඩි කාලේ ඉඳලා තියෙන කියනෝනේ ගොඩක් වෙලාවට මම දොස්තර කෙනෙක් වෙන්නේ, මම ඉංජිනේරුවෙක් වෙන්නේ නේද, මම ෆ්ලයිලට් කෙනෙක් වෙනවා ඔහොම කියලා කියනවා. ඔයා මොකද්ද ඔයාගේ සිහින තින්නේ මොකද්ද? ඉංජිනේර් කෙනෙක්. ඉංජිනේර් කෙනෙක් වෙන්න. හරි. එහෙනම් ඉංජිනේර් කෙනෙක් වෙනවා කියන්නේ හොඳයි. මට ඔයාව හම්බෙච්ච ගොඩක් හොඳයි. මොකද හේතුව ඉංජිනේර් කෙනෙක් වෙන්න නම් ඔයා ගණිතයෙන් අංශයෙන් තමයි උසස් පෙළ කරන්න ඕනේ. එහෙනම් සාමාන්‍ය පෙළ ගණිතය හොඳටම සමත් වෙන්න ඕනේ. තේරෙනවද නේද? ඉතින් මට මෙහෙම පේනවා. ඇත්තටම ඔයාගේ එක මේ වැඩ ටික කරගෙන යනකොට මට පේනවා ඔයාව පුතේ මට හොඳ තත්වයකට ගෙනියන්න පුළුවන් දරුවෙක් කියලා. ඒ නිසා මම ආසයි ඔයාට උගන්වන්න. දැන් මම ආසාවෙන් තමයි මේ උගන්වන්නේ. මොකද ඔයා මොකද හැමතිස්සෙම උත්සාහවන්තයි. උත්සාහ කරලා නිවැරදිව ගණන් හදන්න උත්සාහ කරන හැමතිස්සෙම ඒ වගේම හදනවත් එක්ක නේද? ඒ නිසා රයිට් අපි දැන් මෙහෙම කතා කරොත් හරිද? මේ අද දවසේ ස්පීඩ් එක පිළිබඳව මම හිතන්නේ ඔයාට ප්‍රශ්නයක් නැහැ. එහෙම නේද? ඇහෙනව නේද? ඇහෙනවා සර් ඇහෙනවා. ඔව්. වේගය වැඩි වුණාද ස්පීඩ් එක නේද? මම ගණන් හදන වේගය වැඩිද?
නෑනේ මදිද වේගය වැඩිත් නෑ මදිත් නෑ. ගාන්ට යනවා නේද හොඳයි 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 right එතකොට මෙහෙම අපි ඔයා මෙන්න මේ කාරණා හොඳටම හිතලා ගන්න පුතේ මේකෙදී එදා දවස් වැඩ එදා කරනවා කියන එක අනිවාර්යෙන් කෙරෙන්න ඕනේ මම හෝම්වර්ක් මොන හරි දුන්නොත් පුතේ ඒක අනිවාර්යෙන් කෙරෙන්න ඕනේ මොකද හේතුව අපි දැන් මෙතනදී කාලයක් වැය කරනවා නේද ලොකු කාලයක් මෙතන වැය කරනවා වගේම මුදලුත් වැය වෙනවනේ ඩේටා වලටයි එහෙම ගත්තාම මුදල් වැය වෙන නිසා හරිද මේකේ යම් ප්‍රයෝජනයක් තියෙන්න ඕනේ අනිවාර්යෙන් හරිද නිසා මේ ටික හරියටම කරමු අපි ඉස්සරහට කරගෙන යනකොට ඒකම පුතේ ඔයාගේ මේ ඔන්ලයින් පන්තිය ගැන අපි ගැන නේද යාළුවන්ව දැනුවත් කරලා මේ ආයතනය ගැන දැනුවත් කරලා ඔයාගේ තව යාළුවෝ ඉන්නවනේ ඒගොල්ලන්ව සම්බන්ධ කරගන්න මොකද හේතුව ඒකට පොඩ්ඩක්වත් බය වෙන්න ඕනේ නෑ ඔයා තේරෙනවද මොකද දන්නවද හේතුව දැන් මේ ලංකාවේ තියෙන විභාග වලින් ශිෂ්‍යත්ව විභාගයයි A level විභාගයයි තමයි තරඟකාරී විභාග ශිෂ්‍යත්වෙදී පුතේ ලංකාවේ පාස් කරන යම් ප්‍රතිශතයක් තියෙනවා 30000කට මුල් කාලේ තිබ්බ එහෙම දැන් නම් ඊට වැඩි ප්‍රමාණයක් පාස් කරනවා පුතේ ඒතකොට ඒගොල්ලොන්ව ඒ ප්‍රමාණය පහස් කරාම පුතේ එතන තරඟකාරයක් තියෙනවා. ඒ කියන්නේ එක්කෙනෙක් පාස් වීම නිසා අනිත් එක්කෙනා ෆේල් වෙන්න පුළුවන්. උසස් පෙළත් එහෙමයි. විශ්වවිද්‍යාලයට ගන්න ප්‍රමාණයක් තියෙනවානේ. ඒතකොට එක්කෙනෙක් විශ්වවිද්‍යාලයට යනකොට එයානේ යන්න නිසා අනිත් එක්කෙනාට යන්න අවස්ථාවක් නැති. හැබැයි සාමාන්‍ය පෙළ එහෙම එකක් නෑනේ. නේද? සාමාන්‍ය පෙළ හරියටම ලකුණු 175 ගන්න දරුවෝ ටික නේද? ඒතකොට ඒ සාමාර්ථ ලබා දෙන ඒගොල්ලන්ට 35ට වැඩියෙන් ගන්න ළමයින්ට ඒ සාමාර්ථ ලබා දෙන පාස් කරනවා. ඒක ප්‍රශ්නයක් නෑ. ඒ නිසා පුතේ මෙතනදී අපි ඔයාගේ ඉන්න ඕනම යාළුවෙක්ව මේකට සම්බන්ධ කරන්න පුතේ. ඒ නිසා ඔයාට අවාසියක් වෙන්නේ ඔයාට වාසියක් වෙනවා. මොකද සමහර වෙලාවට මම කියන දේවල් මොන හරි තේරුම් නැතත් හරි දැන් අපි කිය මොන හරි දවසක පාඩම මගේ අරපොත් හරි ඔයගොල්ලන්ට වීඩියෝ රෙකෝඩින් බලන්න පුළුවන්. ඒකම යාළුවොත් එක්ක පාඩම් සාකච්ඡා කරලා කොට දාගන්න පුළුවන්. ඒ නිසා උත්සාහ කරන්න. හැමතිස්සෙම ඔයා හොඳ දරුවෙක් මැට් ටික මහන්සිලා කරනවා. ඒකම ඔයා මට්ටමේ ඉන්න දරුවෝ තමයි අපිට වැදගත් වෙන්නේ මේ වෙලාවේදී. මොකද හේතුව අපිට හොඳ ගමනක් යන්න පුළුවන් එතකොට. හරිද? මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යෙන්ම අහන්න. හරිද? මේ පන්තියේ ඉවර වෙන වෙලාවට මොන හරි ගැටලුවක් තියෙනවා නම් ඔයගොල්ලන්ගේ දෙමාපියන් උනත් කමන්නේ මම එක්ක සම්බන්ධ වෙලා කතා කරන්න පුළුවන් පුතේ පන්ති අවසන් වෙන්න කිට්ටු වෙලා තියෙනකොට. රයිට් දැන් අපි එහෙනම් ගානක් හදනවා තව. ලියන්න පුතේ මෙන්න මෙහෙම. පරිමිතිය දී ඇති විට අරය සෙවීම. ලිව්වද? ලිව්වා සර්. හරි. රයිට්. ගාන මෙන්න මෙහෙමයි තියෙන්නේ. මම රූප සටහනෙම දෙන්නම්. මෙන්න මෙහෙම තියෙනවා. හරිද? මේකේ පරිමිතිය දීලා දෙනවා පුතේ අපිට සෙන්ටිමීටර් 64යි කියලා. හරිද? පරිමිතිය සෙන්ටිමීටර් 4යි කියලා දෙනවා. කෝණය දෙනවා පුතේ සෙන්ටිමීටර් ආන්සර් එක 60යි කියලා. අපි මෙයාගෙන් R අහන්නේ. හරි. අරය අහනවා. දැන් ඔයා හදන්න උත්සාහ කරනවද පොඩ්ඩක්? මම හදන්නට කියලා දෙන්න. ඔයා දැන් මුලින්ම මේකට උත්සාහ කරන්න පුතේ. හරි අපි දැන් හදන්න උත්සාහ කරමු එහෙමයි දෙන්නම p සමානයි 360 වැඩි කිරීම 2πr ධන පුතේ 2r කියන සූත්‍රේ භාවිතා ගන්න වෙන්නේ නේද? p කියන්නේ මෙතන 64යි කියලා දීලා තියෙනවා. හරි 360න් 60 ධන 2 වැඩි කිරීම 5 කියන්නේ 72 කියලා දීලා තියෙනවා. අපි 7 r දීලා නැහැ. මෙතන ධන 2යි r තියෙනවා පුතේ. r දන්නේ නැහැ. හරි අපි මේක ටිකක් සුළු කරමු. මෙතන 64 360 ඒවා මෙතනට හරියටම කිව්වේ 6යි නේ. ඕනම් දෙකෙන් බෙදුවහම මෙතන අපිට ලියන්න පුළුවන් 3යි කියලා. එතකොට 7 3 කීයද පුතේ?
21යි උඩ තියෙනවා 22 මෙතන r තියෙනවා මෙතන ධන 2යි r තියෙනවා right පුතේ ඔතන වෙනකන් හදාගෙන තේරෙනවද තේරුණා සර්. හරි එහෙනම් ඔබ ඔතන වෙනකන් ලියාගන්න පුතේ ඊළඟට හරිය කියන්න හරි සර්. හරිය ඉවරද ඔව් සර්. හොඳයි right දැන් මම ඉතුරු කොටස මේ පැත්තෙන් හදන්නද බලන්න බලන්න එහෙනම් මෙතන 64 දෙනවා පුතේ මෙතන පොදු හරය අපි ගමු එහා පැත්ත පොදු හරය 21යි කියලා. මෙතන 21 තියෙන නිසා උඩ 22යි r එම වෙනවා. දාන්න. මෙතන තියෙන යට එකනේ පුතේ. නේද? ඒක 21 වැඩි කරාම තමයි යට 21 එන්නේ. උඩත් වැඩි කරලා 21. 21 කියව දෙක 42යි r. right යට දෙනවා පුතේ 21 මේ දෙන්න වැඩි කරාම 6යි මෙතන 4යි sorry 4යි 6යි. මේ දෙක 4යි මේ දෙක 6යි මෙතන r තියෙනවා. මේ පැත්තේ 64 තියෙනවා. පැහැදිලි නේද? right. දැන් මොකද ගන්න මේ 21 න් දෙපැත්ත වැඩි කරනවා මේ පැත්ත 21 න් වැඩි කරනවා ඒකම 64යි ගන්න 64න් බෙදනවා මේ පැත්ත 64න් බෙදනවා. එතකොට මේ 21 21 කැපුණා පුතේ 64 කැපුණා මේ පැත්ත r විතරයි ඉතුරු වෙන්නේ. මේ 64 කැපුණාම පුතේ r වලගේ 21 සෙන්ටිමීටර කියලා එනවා. පැහැදිලිද? නෑ සර්. හරි. තේරුන්නේ නැහැ නේ කොතනද තේරුන්නේ නැද්ද පුතේ? මෙතන වෙනකම් උතන ඉඳලා තමයි සර්. උතන ඉඳලා. එතන ඉඳලා තමයි. හොඳයි. ඉතින් දැන් මෙතන තියෙන්නේ යට තියෙන්නේ 21 මෙතන 2යි r තියෙන්නේ. ඒ යට තියෙනවනේ කීයද? එකනේ අපි ලියවිලා තුනට. නේද? ඔව්. එතකොට මේ භාග දෙක. හරිද? ඒ දෙකේ පොදු හරය කීයද ගන්න අපි? 21. 21 කියලා ගත්තා. හරිද? ගත්තාම මේක 21 තියෙන නිසා මේක එකකින් වැඩි කරාම 21ම තමයි. උඩත් 21කින් වැඩි එකකින් වැඩි කරා. එතකොට 22යි r ඒක එතන මෙහෙම වෙනවා. ඒක හරියද? හරි සර්. right. මෙතන යට තියෙන්නේ එකනේ. මේක වැඩි කරන්න ඕනේ 21කින්. හරිද? උඩත් වැඩි කරනවා 21කින්. එතකොට මෙතන 21 වැඩි කරාම 21යි කියලා මෙතන තියෙනවා. 21 ඒවා දෙකක් 42 කියලා මෙතනට ආවා. ඒක තේරුණාද? තේරුණා සර්. හොඳයි. දැන් පුතේ යට 21 තියෙනවනේ. මේ දෙන්න එකතු කරනවා 2යි 2යි 4යි 2යි 4යි 6යි 64 ආවා 21කින් 64 ආවා දැන් ඒක හරියද හරි සර්. දැන් මේ 21 අයින් කරන්න ඕන නිසා අපි 21කින් දෙපැත්තම වැඩි කරා හරිද ඇයි අපි r හොයන්න ඕනේ සර්. හරි සර්. 64 අයින් කරන්න ඕනේ දෙපැත්තම 64ෙන් බෙදුවා හරිද හරි. හරි මේ 21කට 21 කැපුණා 64 64 කැපුණාම r විතරයි වෙලත් ඉතුරුනේ තේරුණාද තේරුණා සර්. හරි එතකොට මේ 64 මේ 64 කැපුණාම 21 විතරක් ඉතුරුනේ දැන් පැහැදිලිද පැහැදිලි සර්. හොඳයි ලියා ගන්නකෝ එහෙනම් ඊට ටිකක් හරි සර්. හොඳයි අපි දැන් ගානක් දානවා මම මෙතන අනිම හදලා මේ ගොඩ යමු මම හිතනවා ප්‍රමේය දන්න නිසා දැන් ඔයාලට පුළුවන් කියලා මෙතන 30යි හරි පුතේ පරිමිතිය b සමානයි 26යි භාගයයි සෙන්ටිමීටර වත් එක ඔයාලට පුළුවන් මේ ගාන හදන්න හදමු
හදමු නේද? අපි දෙන්නත් එක්ක හදමු මට පොඩ උදව් කරන්න පුතේ. p සමානයි 360න් 30 වැඩි කිරීම 2πr ධන 2r. හරිද? p කියන්නේ එතකොට මෙතන 26යි භාගය සමානයි 360න් 60 වැඩි කිරීම 2 වැඩි කිරීම 7න් 22 වැඩි කිරීම r ධන 2r. ඔතන ලියුව නේද? ලියුවා සර්. හරි උත්තරයක් ආවද? තාම නැහැ. හරි මම එන ඊගා පියවර ලියනවා. ඔයත් ඒකත් හරිද කියලා බලන්න. මේ මිශ්‍ර භාගයක් නේද? ඔව් සර්. මේක විෂම භාග කරගන්න ඕනේ නේද? දෙවරක් 26 කියන්නේ පුතේ 26 ඒවා දෙකක් 12න් දෙක එකක් විතර 4 එකයි 5 52යි 52යි මේ 53ට දෙක එනෝනේ. මේ පැත්ත කොට සුළු කරමු සුළු වෙන ඒවා මේ බිඳුවට බිඳුව ගමන 3ෙන් බෙදුනහම මෙතන 12යි. 2කින් බෙදුනහම මෙතන 6යි. ආයෙ 2කින් බෙදුනහම මෙතන 3යි. මෙතන 2කින් බෙදුනහම 11යි. අපිට එනවා 11ට 3 වරක් 7 21යි r ධන 2යි r. ඔතන තාවද පුතේ? හරි ඔන්න මම ඔතනට අරන් දුන්න ඔතනින් පස්සේ ඔයා හදන්න තනියෙන්. හරි මම ඊටුටින් මෙතන හදනවා දැන් පුතේ 53 යට 2 සමානයි 11යි r යට 21 ධන 2යි r පුතේ යට දෙන්නේ එකනේ නේද? හරි දැන් මම පොදු හරය මෙතන 21යි කියලා ගන්නවා මෙතන 11යි r තියෙනවා ධන මේක 20කින් වැඩි කරා උනත් 20කින් වැඩි කරා right එතකොට මොකද වෙන්නේ පුතේ මෙතන 42යි කියලා එනවා මෙතන 53 යට 2 එනවා නේ දැන් ඔන්න බලන්න මේ දෙක එකතු වුණාම පුතේ මෙතන r තියෙනවා නේද එකතු වුණාම අපිට එනවා 53යි r යට 21 මෙතන දෙනවා පුතේ 53 යට 2 හරිද ඔතනට ආවද පුතේ තාම නැහැ සර්. ඔතනට එනකන් ලියා ගන්නකො හරි ඇද්ද වෙලාව හරි තව විනාඩියක් දෙන්න right මම ඒකම ඔයාලට චුට්ටක් කියන්නම් පුතේ දැන් ඔයා 10 වසර අච්චුකට අරගෙන ඒකේ මේට අදාළ අභ්‍යාස තියෙනවා හරිද ඒව අරගෙන කරන්න උත්සාහ කරන්න හරිද අපි ඊගා දවසේ කතා කරනවා මේකේ කෝණේ හොයන හැටි සහ සංයුක්ත රූප වල පරිමිතීන් හොයන හැටි තේරුණා නේද පුතේ තේරුණා. ඔව් ඒ නිසා මේ ඔයා
මේ ගණන් ඔක්කොම නැවත එකපාරක් හරි අද දවසේ තුල හදන්න. right. ප්‍රශ්නයක් නෑ මොකද මම මේ කියන කාරණා ඔයාලට කිව්වම ඔයාලට කරන්න වෙන මොකද හේතුව ගෙදර වැඩිහිටියෝ සමහර වෙලාවට මේක ඇහෙන්න පුළුවන් නේද? පුළුවන් නම් මට මේ පන්ති ඉවර වෙන කලින් වැඩිහිටියෝ සම්බන්ධ කරන්න. ඉන්නවද කොහොමද ගෙදරද? ඔව් සර් ඉන්නවා. කවුද අම්මා තාත්තද? අම්මා සර්. රයිට් චුට්ටක් කතා කරන්න ඕනේ. මේ ගාන හදලා අපි ඊට පස්සේ කතා කරමු පුතේ. මෙතන මේ අන්තිම ස්ටෙප් එකෙන් එහාට ගන්න තේරෙන්නේ නැහැ. හරිද? මෙතන මේ අන්තිම මෙතන වෙනකන් හරියද? හරි සර්. right. එතනින් පස්සේ ගියා දෙන්න මම. හරිද? දැන් මේ බලන්න මෙතනදී වෙන දේ. අපි මේ අපිට පුළුවන් මෙහෙම කරන්න. දැන් R එක තනි කර ගන්න ඕනේ නේද? නේද පුතේ? R තනි කර ගන්න ඕනේ හින්දා අපි 21 අයින් කරලා දෙපැත්ත 21 න් බෙදුවා. මේ 21 න් ගුණ කරලා. හරිද පුතේ? හරි සර්. පැහැදිලි. ඔව් 53යි කරන 53න් බෙදුවා. 21 න් ගුණ කරලා 53න් බෙදුවා. මේ පැත්ත 53න් බෙදුවා. දැන් තේරුණාද? තේරුණා සර්. දැන් 21ට 21 කියපුණා පුතේ 53ට 53 කියපුණා. මෙතන R තියෙනවා. දැන් හරි. මේ පැත්තේ R හරි. දැන් මේ පැත්ත සුළු කර ගන්න ඕනේ. මේ 53ට මේ 53 කැපෙනවා පුතේ. 21 බෙදන්න ඕනේ දෙකෙන්. 21 දෙකෙන් බෙදුනහම දෙකට 1යි දෙවරක් එක 2 අඩු කරාම බිඳුව 1 ගත්තා. එකට දෙකේ ඒවා නැත දෙවරක් බිඳුවයි අඩු කරාම එකක් බිඳුවේ දශම දෙක බිඳුවක් ගත්තා 10ට දෙකේ ඒවා 5යි දෙවරක් 5 10 10.5 නේද? සෙන්ටිමීටර R ගෙන් 10.5යි. තේරුණාද බෙඩියෝ? තේරුණා සර්. හොඳයි තේරුණා නේද? හරි. පුතේ දැන් අපි අපේ වෙලාව හරියාගෙන එන්නේ දැන් ඉවරයි වගේ. right චුට්ටක් ඔයා දක්ෂයා පුතේ හොඳයි. අපි වැට්ටික් කරගෙන යමු ඉස්සරහට දිගටම. ඔයා අච්චුපත අරගෙන මේ වගේ ගණන් ගොඩක් ඇති. ඒවා උත්සාහ කරන්න හදන්න. හරිද? නේද පුතේ? හරි සර්. හරි. වැඩිහිටියෙක් කවුරු හරි ඉන්නවද? ඔව් සර් අම්මා ඉන්නවා. පොඩ්ඩක් කතා කරමු. ඔව් සර්. දරුවාගේ මේ අද හදපු ගණන් ටික පුළුවන් නම් අද දවසේ ටිකක් කරවන්න බලන්න. ඒකම ගෙදර වැඩත් කරවන්න උත්සාහ කරන්න. මම හිතන්නේ දරුවා හොඳ මට්ටමක ඉන්නවා. සතුටු වෙන්න පුළුවන් අම්මටත්. නේද? ඔව් සර්. ඔව් අපි ඒ නිසා අපි දිගටම සම්බන්ධ මේ වැට්ටික් කරගෙන යන දරුවාගේ වෙලා තින්නේ අර සාමාන්‍යයෙන් මේ තියෙන ප්‍රශ්නේ තමයි වයස දරුවන්ගේ අර එදා දවසේ වැඩේ දා කරන්නේ නැති එක තමයි ගොඩක් දරුවන්ට තියෙන ප්‍රශ්නේ. ඒක කරනවා නම් අපිට කිසිම ගැටලුවක් නැහැ. මට වක්කීම ගන්න පුළුවන් දරුවව අනිවාර්යයෙන්ම ගණන් වල ඉහළටම ගෙනියන්න. ඒ නිසා අපි එකතු වෙලා ඉස්සරහට වැට්ටික් කරමු. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මට මේ පන්ති දින වෙලාවට කියන්න පුළුවන්. නැත්නම් අපේ මේ සිලෝන් OBSA ටීම් එකට කියන්නත් පුළුවන්. මම ඉස්සරහට මීටත් වඩා මේක තාක්ෂණය පැත්තෙන් දියුණු කළා ටියුට් එහෙමත් අප්ලෝඩ් කළා ඒක ඉස්සරහට කරගෙන යනවා. එහෙනම් අපි ඊගා දවසේ ආයි පන්තිය පටන් ගමු. දරුවට කියන්නේ නම් බොහොම ස්තුතියි ආයිබෝවන්. ජමිදෝ ආයිබෝවන්. ආයිබෝවන් සර්. හරි බුස්සර්ණයි.